උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා වාද්දුවේ පදිංචි RADBS ජයවර්ධන මහතා සහ එම මහත්මියත් ටිලාන් ජයවර්ධන පුතණුවන් හා ඔමාලි ජයවර්ධන දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ඔක්තෝබර් මාස 29 වන දිනට 69 වන වියට පත් RADBS ජයවර්ධන මහතාට සහ නොවැම්බර් මාස 1 වන දිනට 36 වන වියට පත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වරුණ ජයවර්ධන පුතණුවන්ටත් 3 වන ජන්මදිනයේ යෙදෙන ආර්යා අභිමානී මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. එමෙන්ම ජයවර්ධන මහතාගේ දරු පවුලේ සියලු දෙනාට ඔවුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී නිදුක් නිරෝගී දිවියකට ආශිර්වාද වේවා. ජයවර්ධන මහතාගේ පරලෝ සැපත් දෙමාපියන් වන RAD ජේමිස් ජයවර්ධන පියාණන්ටත් ගමගේ මේරි පෙරේරා මෑණියන්ටත් ජයවර්ධන මහත්මියගේ පරලෝ සැපත් D සීඩින් ප්‍රනාන්දු පියාණන්ටත් K සොපී ප්‍රනාන්දු මෑණියන්ටත් මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වීමට හැකි ස්ථානයක සිටිනම් මේ පින් බලෙන් සසර කෙලවර නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන් සහ ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටද මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර කෙටි කර ගැනීමට හේතු වේවා. සියලුම රණවිරුවන්ටත් සුවවිරුවන්ටත් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. මෙම උතුම් ධර්ම දානයට සම්බන්ධ වූ සියලු දෙනාගේ ධර්මාවබෝධය වැඩි දියුණු වේවා. දැනට ලෝකේ පුරා පැතිර පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතත්තාච බ්‍රාහ්මණ අකතත්තාච එවමිදේ කච්ච සත්තා කායස්ස බේදෝ පරම්මරණා සුග්ගතින් සග්ගලෝකං uppajjantīti. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ අපට සවන් දෙන්නට ප්‍රිය කරන්නා වූ සදහැවතුනි, කාලෝචිත ධර්ම දේශනාවක් මාතෘකාව. කුමක්ද මේ ධර්ම දේශනාවේ කාලෝචිත බව කියලා ඔබට ධර්ම දේශනාව අවසන් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම කියන්නේ නෑ ඒක දැන්ම. මේ සූත්‍ර දේශනාවට මම දන්න හැටියට නමක් නැහැ. ඔය අංගුත්තර නිකායේ දුක නිපාතයේ 2 කොටස්නේ තියෙන්නේ. ඕනනම් ඉතින් මේක කතත්ත සූත්‍රය කියලා හිතාගත්තට කමක් නෑ අපිට නමක් දැනගන්න ඕන නිසා. නමුත් මේකේ තියෙනවා කිසියම් ගැටලුවක්. ගැටලුවක් කියන්නේ ප්‍රහෙලිකාවක්. ගැටලු නෑ බුද්ධ දේශනාවල. නමුත් මේ දෙපැත්තකට එකම උත්තරයක් දීලා තින්නේ ඇයි කියලා හොයලා බලලා අපි හොයාගන්න ඕන. ජානුස්සෝනේ බමුණ බුදුන් වහන්සේ වෙත පැමිණිලා ප්‍රශ්නයක් අහනවා. කෝනකෝ බෝ ගෝතම හේතුකෝ පච්චා ඒන මිදේ කච්චේ සත්තා කායස බේදෝ පරම්මරණා අපායන් දුග්ගතින් විනේපාතනිරයන් uppajjati. සමහර සත්ත්ව කොට්ටාසයක් මේ ගිහින් අපායේ විනිපාතනිරේ උපදින්නට හේතු මොනවාද කියලා අහනවා. උත්තරේ තමයි කතත්තාච බ්‍රාහ්මණ අකතත්තාච ඒවමේදී කච්චේ සත්තා කායස්ස බේදෝ පරම්මරණ අපායන් දුග්ගතින් uppajjati. කතත්තා තකතත්තාය කළ බැවින් සහ නොකළ බැවින්. මෙසේ සත්ව කෙනෙක්
මරණයෙන් පසු සුවයෙන් පහ වූ විනිපාතනයේ උපදිනවා. මතක තියාගන්න උත්තරේ. කෝපන හේතු ගෝතම හේතු කෝපච්චා යන මිදේ කච්චේ සත්තා කාශවේදෝ පරම්මරණ සුග්ගතින් සග්ගලෝකං උප්පජ්ජති. කායමිදී මිරණ මරණයෙන් පස්සේ සුගති ඒ මිනිසුන් අතර හෝ සුගති ස්වර්ග ලෝකේ උපදිනවා. ඒකට හේතු බනවාද? අර උත්තරේමයි මං ඉස්සෙල්ලා පෙන්නුවේ. කතත්තාච බ්‍රාහ්මණ අකතත්තාච ඒක එවමිදේ කච්චේ සත්තා කායසවේදෝ පරම්මරණ සුග්ගතින් සග්ගලෝකං උප්පජ්ජති. බමුණ කළ බැවිනිදු නොකළ බැවිනිදු මෙසේ ලෝක සත්ව කෙනෙක් කාය මිනිස්සුන් මරණින් පසු සුගති සංකාර ස්වර්ග ලෝකෙට නැඹුරුයි. දැන් දෙකම එකයි. කළ බැවිනිදු නොකළ බැවිනිදු සත්වයා නිරයට එළවෙනවා. කළ බැවිනිදු නොකළ බැවිනිදු සත්වයා සුගතිගාමයට එළවෙනවා. ඉතින් බමුණට තේරෙන්නේ නැහැ ඒකයි ප්‍රහෙලිකාවක් කියලා කියන්නේ. මේක අදටත් කාලෝචිතයි. මේක එහා පැත්තට අපිට යන්න ඕනේ. ඒකයි මේක කාලෝචිත දේශනාවක් වෙනවා කියලා මම කියන්නේ. දැන් බමුණාගේ ප්‍රශ්නේ ඇති. භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකවින් වදාරන ලද කරුණ අරුත් වශයෙන් නොබෙදෙන ලද මේ භාෂිතයාගේ අර්ථය මම විස්තර වශයෙන් නොදනිමි. විස්තර වශයෙන් දැනගන්න කැමති මස දෙසනසෙක්වා. දැන් එදා බමුණ යානුස්සෝනි බමුණා ඉස්සරහා කරපු කතාව නෙමෙයි මම මේ දිගාරින්න හදන්නේ. මේ වර්තමාන සමාජෙත් මේ කතත්තා දෙක තියෙනවා. ඒ දෙකේ සීමාවන් පෙන්නලා ඒ දෙකට එහා ආයිසෝද නැද්ද කියන එක ගැන කතා කරන්න තමයි මේ සූත්‍රයේ මගේ අවධානයට යොමු වුණේ. බුදුරජාණන් වහන්සේ වදාහරනවා ඒවා පාලියෙන් කියන්න ඕන නෑනේ. බමුණේ එහෙනම් අහගෙන ඉන්න මම පැහැදිලි කරන්නම්. දැන් ඔන්න අර කතත්තාච අකතත්තාච එක පැත්තකට පෙන්න හැටි. කරන ලද්දේ වෙයි නොකරන ලද්දේ වෙයි. ඉද බ්‍රාහ්මණ ඒකච්චස්ස කාය යුත්තරිතං කතං හෝති. අකතං හෝති කාය සුචරිතං. වති යුත්තරිතං කතං හෝති අකතං හෝති වචී සුචරිතං. මනෝ යුත්තරිතං කතං හෝති අකතං හෝති මනෝ සුචරිතං. ඒ හින්දා ඒ නිසා විනයපාත නිරයට යනවා. සාමාන්‍යයෙන් මට කාලය ඉතුරු කරගන්න නිසා සමහර වචන මම අයින් කළා දානවා කියන්නේ අඩු කරනවා. බ්‍රාහ්මණය මේ ලෝකේ යාමෙක් කාය දුස්චරිතය කරන ලද්දේ වෙයි. කාය සුචරිතය නොකරන ලද්දේ වෙයි. එනම් වචී සුචරිතය දුස්චරිතය කරන ලද්දේ වෙයි. වචී සුචරිතය නොකරන ලද්දේ වෙයි. මනෝ දුස්චරිතය කරන ලද්දේ වෙයි. මනෝ සුචරිතය නොකරන ලද්දේ වෙයි. එහෙමයි තියෙන්න ඕන මේකේ. බ්‍රාහ්මණය මෙසේ වනාහි කළ බැවිනිදු නොකළ බැවිනිදු. කිසි සත්ව කෙනෙක් මරණින් මතු සුවයෙන් පහ වූ විනිපාත නිරයට යයි. කළ බැවිනුත් නොකළ බැවිනුත්. කාය වචී මනෝ දුස්චරිතය කළ බැවින් සුචරිතය නොකළ බැවින්. ඔන්න එතෙන්ද කළ නොකළ වචනේ නැහැටි. ඒක තමයි මේ දුක නිපාතයේ කොටස් දෙක. දැන් ඉතින් අපි තව ටිකක් ගැඹුරට ගත්තාම මොකද්ද මේ කියන්නේ? යමෙක් මේ ලෝකේ ඉපදිලා ජීවනෝපාය ඔස්සේ යන ගමනේදී කය වචන සිත ලෝභය දේශේ මෝහය පෝසත් කරන පංචපාපයේ දසාක්ෂසලයේ ආනන්තරී අකුසල කර්මයට සීමා වෙන ක්‍රියාකාරකම් තුළ ජීවනෝපාය ගොඩනැගුවොත් ඔහු කළ බැවින්. පව් කළ බැවින් ලෝභ දේශ මොහ රැස් කළ බැවින්.
පරිහානියට පත් වෙලා අර දේවදත්තට වදාලා අබමල් රේණුවත් තරම්වත් සුගතිගාමීත්වයේ උපදින්න කුසලයක් කරලා නැති බැවින් කියලා තියෙනවා. ලබාගත් ජීවිතේ බහින කලාවේ ජීවිතයක් ගත කරලා ආධ්‍යාත්මික සතුට ගැන හොයන්නේ නැතුව රට ජාති ආගම ජීවිතේ ශරීර සෞඛ්‍ය කබාසීනිය කරන්නා වූ ජීවිතයක් ගත කරලා ශරීර සෞඛ්‍යයෙන් පිරිහිලා ධනෙන් නම් පිරිහින් නැති වෙන්න පුළුවන් සමහර විට ආධ්‍යාත්මිකෙන් පිරිහිලා ඉවසීමක් සතුටක් දරා ගැනීමේ හැකියාවක් මොකක්වත් නැතුව අඬමින් දොඩමින් වැළපෙමින් ඒ වගේ මේවත් එක්කලා කිසියම් ආකාරයේ ඇලීමක් තියෙනවා නම් අනේ මේව කොහොමද මන් දාලා යන්නේ කියන පශ්චාත්තාපයෙන් විශ්සෝපෙන් මොනවා නොකළ බැවින්ද කාය වචී මනෝ සුචරිතයට අදාළ යහපත් දේවල් කෙරෙහි අවධානය යොමු නොකළ බැවින් දුෂ්චරිතයම කළ බැවින් එය බලවත් වී ඔහු ඉරණම හදාගත්තා. මම පෙන්නන්නේ හදවතේ තියෙනවා කියලා දොරටු 3ක් 4ක්. ඒවට සමීප වෙනවා අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව. පවේ දොරටුවට සමීප වෙනවා, පිනේ දොරටුවට සමීප වෙනවා, පව්පින් දෙකේ දොරටුවට සමීප වෙනවා, ධාන දොරටුවට සමීප වෙනවා, පරලෝ නොවන දොරටුවට සමීප වෙනවා. මෙතන දොරවල් දෙකයි පෙන්නලා තියෙන්නේ. දිත්තුක නිපාත නිසා. අන්න මේකේ කියනවා නොකල යුත්ත කළ බැවින් වර්තමාන සමාජයටත් අදාළයි නේද? සදාචාර සම්පන්න බව තමන්ගේ අධ්‍යාත්මික ගැන සලකලිමත් වෙන්නේ නැතුව ධනවතුන් නුගතුන් බුද්ධිමතුන් බවට පත් වෙලා ආත්මාර්ථය පෙරදරි කරගෙන තමන්ගේ මඩියේම තමන්ගේ උදරයේම තමන්ගේ වර්ගයාගේ ධනවත් භාව පත්වීමම කියන මේ කාරණා මුල් කරගෙන ආත්මාර්ථකාමී තීරණ ගන්න ගියාපුවම කොළවලින් කාසි වලින් නම් ධනවත් වෙයි. ඇතුළතින් සුරාකෑම් කරන්නේ නොකල යුත්ත කරන කල යුත්ත නොකරන බැවින් ජීවිත අවසානයේ දක්වා ඔහු මනසින් ලෝභයෙන් දේශයෙන් මොහෙන් පිරිහිලා සමීප වෙනවා අර දොරටුවට. කායසබේදෝ පරම්මරණා කාය බිදීසන මරණයෙන් පසු මනුස්සකමට නොගැලපෙන ක්‍රියා මනුස්ස භූමිය තුල කර බැවින් නුඹට මිනිසත්කම උරුම නැත කියලා ඉරණම විසින් කර්ම ශක්තිය විසින් ඊට අදාළ විපාක වාරයක් විඳින්න ලබා දෙනවා. කතත්තාච අකතත්තාච කරලා තියෙනවා නොකළ යුතු දේ. කරලා නැහැ කළ යුතු දේ. ඒ චරිතයක් පෙන්වන්නේ. බමුණට උත්තරේ හම්බ වුණා. අනිකත් පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චස්ස කාය සුචරිතං කතං හෝති අකතං හෝති කාය දුච්චරිතං වචී සුචරිතං කතං හෝති අකතං හෝති වචී දුච්චරිතං මනෝ සුචරිතං කතං හෝති අකතං හෝති මනෝ දුච්චරිතං. කිසියෙක් විසින් කිසිවෙකුට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයක් මොකක්වත් නැහැ. ඕන කෙනෙකුට හරියනවායි. කාය සුචරිතය කරන ලද්දේද කාය දුස්චරිතය නොකරන ලද්දේද වචී සුචරිතය කරන ලද්දේද වචී දුස්චරිතය නොකරන ලද්දේද මනෝ සුචරිතය කරන ලද්දේද මනෝ දුස්චරිතය නොකරන ලද්ද. බලන්න කරන ලද්ද නොකරන ලද්ද බුදුන් වහන්සේ ලස්සනට දෙපැත්තට ගලපපු හැටි. දැන් මේකේ කල යුත්ත කරන ලද්දේද නොකර යුත්ත නොකරන ලද්දේද. දැන් ඉතින් කාය වචී මනෝ සුචරිත කියන්නේ කයෙන් වචනෙන් සිතින් පස්පව් අසකුසල ආනන්තරය කුසල කර්මයන්ගෙන් වෙන් වී කරන්න ඕන දාන සීල භාවනාදී කොට ඇති වචන වලට ඇතුළත් කරලා තිබෙන තමා තමන්ගේ බිරිඳ දරුවන් සහෝදර සහෝදරියන් ගම රට ශාසනය අසරණයන් මංග විකර මන්ද බුද්ධිකය ගම් අතුර නියගිය වැනි උදව් උපකාර ලැබිය යුතු අවස්ථාවන්හිදී
මිනිසාගේ දුකට පිහිට වෙන්නට කටයුතු කිරීම කළ යුත්ත. දැන් එතකොට ඔහු මිනිස් සමාජයට අවශ්‍ය කෙනෙක් වෙනවා. ඔහු මිනිසාගේ සතුට සූරකන් නැත්තෙක් වෙනවා. එතකොට ඉරණම විසින් තීරණය කරනවා මේ මනුස්සය අතර හරි දෙවියන් අතර හරි මේකට අදාළ ප්‍රතිලාභය ලැබුවට කමක් නැහැ කියලා. ඔතනින් එහාටයි මේකේ මගේ බණ ටික තියෙන්නේ. ඒකටයි මම මේක ආලෝචිත වුණේ. හරි. අපි ඒකට කියමු පව් කිරීම පින් නොකිරීම. කය විසින් මරණයෙන් පසු මිනිස්කම අහිමි වෙන්න හේතු වෙනවා. අපි ඒකට කියමු පින් කිරීම පව් නොකිරීම. කය විසින් මරණයෙන් පසු සුගතිගාමිත්වයට හේතු වෙනවා. විස්තර තේරුම් ගත්ත හැකි ඕන තරම්. මම දකිනවා පුද්ගලයෙක් වශයෙන් මේ සමාජයට ආවම මනුස්ස කියන පදයට අයිති උසස් මනසක් නේ. ඒ උසස් මනසේ චින්තනයෙන් යුක්තව තමන්ට තේරුම් යන්න ඕන අත්ුප්පනායක ධම්මපරියායනෙන් බුදුන් වහන්සේ වදාරලා තිබෙනා වූ න්‍යාමය. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් යමක් කරන්ට කියන්ට හිතන්ට පෙර තමා උපමා කොට සිතා බලන්න මෙයින් මෙයට තමා අකමැතිද එහෙනම් අන් අයත් අකමැති. මෙයට තමා කැමතිද අන් අයත් අකමැති. බැනුම් අහන්න ගුටි කණ්ඩ හොරකමට පාත්‍ර වෙන්න දඬුවමට පාත්‍ර වෙන්න කවුද කැමති? හරි ලස්සන ධම්මපරියායක් ඒක. අත්තානං උපමං කତ୍වා. එහෙම චින්තන ශක්තියක් මිනිස්සුන්ට ලබා දෙන්නේ. උදව් උපකාර ලබන්න කැමතිද? පිළිසරණ ලබන්න කැමතිද? ඔබ කැමති. පිනුත් දෙනවද? ඔව් ලොකු උදව්වක් කළේ කියලා සතුට වෙනවා. මේ තේමාව පෘථග්ජන සමාජය තුළට වළංගු තේමාවක්. අත්ුප්පනායක ධම්මපරියාය. තමා අන් අයගෙන් යමක්ද ලබන්න කැමති? සංග්‍රහ ලබන්න කැමති, ප්‍රසාද දීම ලබන්න කැමති, උදව් උපකාර ලබන්න කැමති. නින්දා ලබන්න, කරහුන් ලබන්න, තමන්ගේ බඩු බාන්න හොරකමට නාස්තියට ලක් වෙනවට කැමති නෑ. ලොකු බණක් ඕන නෑ. දැන් වර්තමාන බෞද්ධ සමාජයත් මේ දෙක තුල නේද ඉන්නේ? මේ සමාජය හැඩගස්වා තිබෙනු ලබන්නේ ක්‍රියාවෙන්. එහෙම නැති වුණාට පව් කරන්න එපා, පින් කරන්න. පවෙන් දුගතිගාමන අපිනෙන් පරලොව යනවා. එහෙම කරන අයත් ඉන්නවා. ඒ කියන ආකාරයට ඒ දෙපැත්ත කළ යුත්ත කරන, නොකළ යුත්ත නොකරන කියන අර්ථයෙන්. නොකළ යුත්ත කරන, කළ යුත්ත නොකරන කියන අර්ථයෙන්. තව කොටසකුත් ඉන්නවා කළ යුත්තයි නොකළ යුත්තයි කරන. නමුත් මේ සූත්‍රයට ඒක අදාළ කරලා නැහැ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ සූත්‍රයේ බමුණට දේශනා කළා වුණාට සම්පූර්ණ බුදුදහමද මේ? වර්තමාන මිනිස්සුන්ටත් එහෙමනම් ඔන්න හරි පව් කරන්න එපා, පින් කරනවා. ඔවුන් පව් කරන්න එපා, පින් කරන්නේ නිවන් ලබන්න කිව්වොත් එහෙම මේ සූත්‍රයට අනුව ලැබෙනවද? අන්න මට ඕන පාරට මම එනවා. මේක විග්‍රහ වෙන්නේ පෘථග්ජන සමාජය තුළ, භවගාමිත්වය තුළ. කායස බෙදෝ පරම්මරණා, කය බිඳින්සවන මරණයෙන් පසු තියෙන ඉරණමක් තියෙනවා සත්වයින්ට. පව්පින් සිද්ධ වීම තුළ හිමිවෙන්නා වූ විපාක නැමැති ඉරණම. පව්පින් සිද්ධ වීම තුළ ලැබෙන්නා වූ විපාක නැමැති ඉරණමේදී මිනිසා අන්ත දුගී භාවයට, මිනිසා මනුස්සකමෙන් පහළට පෙරලෙන්නේ මෙන්න මේවා කළොත් කියන එක බුදුවරු සමාජයට පැහැදිලි කරලා තිබෙනවා.
ආදර්ශ පාඨ වශයෙන් පොතේ පතේ තිබෙනවා. බුදුන් පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් එහෙනම් මේ සමාජයේ හොරෙන් ගස් කපන්න විදිහක් නැහැ. ඇලවල් හරහා ගෙවල් හදන්න විදිහක් නැහැ. හෙරොයින් ගේන්න විදිහක් නැහැ. මත්පැන් විකුණන්න විදිහක් නැහැ. දරුවන් විකුණන්න විදිහක් නැහැ. දරු ගැබ් අබ්සා කරන්න විදිහක් නැහැ. මත්පැන් බොන්න විදිහක් නැහැ. ඔබෙන් අහනවා මම මේවා කරන අයගෙන් ඔබ බුදුන් පිළිගන්නවද? බොරු කියන්න එපා. බුදුන් පිළිගන්නවා කියන්නේ මේක පිළිගන්නේ. ඒ තරමට මේවා දූරදර්ශී. ඔබට බුදුන් විශ්වාස නැහැ. ඔබ මේ දුස්චරිත කරන්නෙක් නම් ඔබට බුදුන් විශ්වාස නැහැ. හැබැයි බුදුන් ඔබට දඬුවම් දෙන්නේ නැහැ. බුදුන් විශ්වාස නොකිරීමේ වරදට ඔබ දඬුවම් විඳින්න ඕන. මන්දයත් මේවා පිළිබඳව තියෙන්නේ මයා සයං අභිඥාය සච්චිකත්වා අපවේදිතානේ. මම මේවා කවුරුත් කිවට නෙමෙයි කියන්නේ. මම නෙමෙයි බුදුන් වහන්සේ දැනගෙන දැකලා ප්‍රතිවිපාක නුවණින් දැකලායි කියන්නේ. ගැඹුරු දහමක් ඕනේ එපමණක්ම ඇති. බෞද්ධ සමාජයක සුචරිතවත් ජීවිතයක් සඳහා. නමුත් මේක සීමා සහිත දෙයක්. මේ කියන ආකාරයට පෘථග්ජනෙක් වශයෙන් කාය වචී මනෝ සුචරිතේ ඉඳලා දුස්චරිතයෙන් වෙන් වුණ පමණින් ඒකට විපාකවර වශයෙන් කය බිඳී සුගතිගාමි වෙනව ඇරුණාම කායස බෙදෝ පරම් මරණ කය බිඳී මරණයෙන් පසු පරලෝ යනවා ඇරුණාම කෝ මේ දෙකේ පරලෝ නොයන මග? එහෙනම් පවුනම් කරන්න එපා තමයි. පින් කරන්න එපා නෙවෙයි. පින් කිරීම පමණක් නිවන් මගයයි නොසිතන්න. අන්න කාලෝචිත වෙන හැටි. මන්දයත් බුදු සමය තුළ පමණක් තෝ වෙනත් සමයක් තුළත් ඔවුනොවුන්ට අදාළ නීති රීති යටතේදී මේ සුචරිතය දුස්චරිතය බෙදාගෙන සුචරිතය අන්න අයට උදව් කිරීම ආදී කාරණා සමාජ සේවා සහ වෙනත් නම්වල මාධ්‍යයෙන් දුප්පතුන්ට උදව් කිරීම ආදී වශයෙන් කරනවා. මහෙනම් දකින්නේ මම සුචරිත දුස්චරිත දෙකේ දුස්චරිතින්වත් සුචරිතවාදී වෙන්නේ බෞද්ධයන් පමණක් නෙමෙයි ලෝකේ. බොහෝ අය කරනවා. අපි ඉදිරියෙන් ඉන්න පුළුවන්. මොකද බුදුරු එකේ විපාක වාරයක් පෙන්ලා තිබෙන බැවින්. අපි විපාක වාරයට කැමති අය වශයෙන් අනිත් අය විපාක වාරයට කැමති වශයෙන් නෙමෙයි. ඔවුන්ට තේරෙන මට්ටමින් මිනිසුන් අතර මිනිස්කම රැඳෙන්නේ අර අත්ුප්පනායක දමපරිය ඔවුන්ට තේරෙනවා. සුවපහසු යාන වාහන ශරීර සෞඛ්‍යයෙන් යුක්තව සුවසේ වාසය කරන්න කැමති නම් අනිත් අයටත් එහෙම ඉඳ ලැබෙන එක. මේ නිසා මම දකිනවා මේ ක්‍රියාකාරීත්වයේ පවතින්නේ සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ. සත්කාර සම්මාන කරන්නේ සත්කාර සම්මාන බලාපොරොත්තු වුණාට හිමි වෙනවා. ගරු හෝති ගරු සැලකිලි දක්වන්නේ ආපහු ගරු සැලකිලි ලබනවා. පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනා. පුදන්නේ පිදුම් ලබන්නවා. වඳින්නේ වැඳුම් ක්‍රියාපතික්‍රියා. නමුත් සෙසු සමයන් වල පවතිනවා නම් වර්තමාන මිනිසුන් අතරත් පවතිනවා නම් දැනුත් පවතිනවා නම් ඉස්සරත් පවතිනවා නම් තෙමුණු තුනා නම් ඉදිරියටත් පවතිනවා නම් මේ සීමාව දේශනා කරන්නටද බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ. මේ සීමාව තුළ අපි නොදන්නා සසරගත බන්ධනයක් තිබෙනවා නේද? කායස බෙදෝ පරම්මරණ දුක්ගතින් සුගතින්. එතකොට කාය බෙදීසන මරණයෙන් පස්සේ මරණයෙන් එහා පැත්තට උත්පත්ති තියෙනවා. වච්චගොත්තට බමුණාට බුදුන් වහන්සේ වදාළේ මම උත්පත්ති පනවන්නේ මොනවා නිසාද? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. එතන කියන්නේ පව් නිසා පින් නිසා නෙවෙයි, ධාන නිසා නෙවෙයි. මොනවා යටතේ හෝ උපාදාන නිසා.
උපාදානය තුළ සසර ගමන සැපවත් කර ගැනීම නම් වූ සීමිත බුදු සමයක් තුළට හිරවෙලා නේද වර්තමානයේ පෘථග්ජන බහුතරය. මීට වඩා මේ මිනිසුන් අතර ඉපන්න අයට කරන්න දෙයක් තිබෙනවා නේද? මේට වඩා නුවණ මෙහෙ නොවනස මෙහෙවන්න තිබෙනවා නේද? මන්දයත් සූත්‍ර දේශනාවල කය විදිසුන මරණයෙන් පසු දුගතිගාමීම සුගතිගාමීම පමණක් නොවෙයි පෙන්වන්නේ. බමුණට අදාළ නැති නිසා නොකිව් කරුණක් තිබෙනවා. මීට වඩා දියුණු කරගෙන ලෞකික ධානයන් මගෙන් ඒත් පරලෝ යනවා. නමුත් බුදුන් වහන්සේගේ ගැන්වීම තියෙනවා උප්පත්ති පනවන්නේ උපාදාන රහිතට උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ කියලා වචනෙකුත්. මේ උපාදාන න්‍යාය වළංගු කාටද? ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයෙන් තොර පෘථග්ජනයින්ට. එනම් පෘථග්ජන භාවය තුල කරන්නා වූ කිසිදු ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෝකෝත්තර අභිවෘද්ධිය නොවන බව තේරුම් ගන්නවා නම් තව එහාට හොයන්න හිතෙනවා නේද? නමුත් මේක කඩතිරයක්. සිවස් ගණනාවක් තිස්සේ චිත්තසංතාන ගත කිරීම තුළින් මේ කඩතිරය තුර හිර වෙලා මෙතනින් එහාට බුදු සමයක් නැහැ කියලා. කම්මැලි ප්‍රතිපදාවකට යොමු වෙලා. තමා පිළිබඳ හොයා බලන්නා වූ අධ්‍යාත්මික අනුගමනය කිරීමට කම්මැලි ප්‍රතිපදාවකට යොමු වෙලා. ඔය නිකම්ම ලැබෙන තුරු පුණ්‍ය කිරි වස්තු වලට අදාළ දන් දීලා සිල් රැකලා භාවනා කරලා පස්සේ නිවන් ලැබෙන තුරු මේවට විපාකයක් වශයෙන් මතක තියාගන්න මම කියන වචන පුණ්‍ය කිරි වස්තු වලට අදාළ භාවනා. ඒකත් විපාක දෙන පුණ්‍ය ක්‍රියාවක්. බ්‍රහ්මයින් අතර බුදු සමයේ විවෘතව තිබී බුද්ධ කාලීනව ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් යුගයේදී පසු කාලීනවට අපට අහිමි යෝගියා වූ බුදු සමයේ සුන්දර භූමිය කුමක්ද? ඔබට වැටහෙන්නේ නැති වත්මන් සමාජයට විවරිය යුතු සත්‍ය සොයන්නන් විසින් අනුගමනය කළ යුතු මේ පෙන්නන කතතත්ත අකතත්ත දෙකට එහා යන. මොකද මේ කතත්තත්ත නොක අකතත්ත එකේ තිබෙන්නේ මොකද්ද? කල යුත්ත කිරීමෙන් කල යුත්ත නොකිරීමෙන් නොකල යුත්ත කිරීමෙන් දුගතිගාමී වෙනවා. නොකල යුත්ත නොකිරීමෙන් කල යුත්ත කිරීමෙන් සුගතිගාමී වෙනවා. සුගතිගාමී දුගතිගාමී සීමාවක් විතරයි. කෝ එතකොට බුදුන් වහන්සේගේ ධර්ම න්‍යාය මේක තුල සතතගතෝ බව නිරෝධාය ධම්මං දේශේති. අර පව කිරීමත් භවගාමී අර පින් රැස් කිරීමත් භවගාමී. එතකොට භවගාමී ප්‍රතිපදාවක් ඒ. තථාගතයන් වහන්සේගේ භව නිරෝධගාමී ප්‍රතිපදාවක් තියෙනවා. භව නිරෝධගාමී ප්‍රතිපදාවේ යන්නට භවගාමී කටයුත්තකින් බැරි බව තේරුම් ගන්නට තරම් ඔබේ මොළය දැන් දියුණුද? තවත් සුපිරි ප්‍රතිපදාවක් අනුගමනීය වෙනත් ප්‍රතිපදාවක් මේ දෙක තුල පෘථග්ජනයාට නොදැනෙන්නට හිමි වෙන දෙයක් තමයි මේ දෙක තුලම අනාගත විපාක දෙන්නා වූ ක්‍රියාමාර්ගයක් තුල උපාදාන ගමනක් උපාදානයේ තුල ගමනක් තිබෙන බව. මේ කාය වචන මනස සුචරිතය අර කියන ශික්ෂාපදවල සංවර යටතේ අර කියන දසපුණ්‍යක් ආදී යටතේ ඉන් එහාට ගැඹුරු අවබෝධයකින් තොරව කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන්. පුද්ගලයෙක් වශයෙන්. එතකොට ඒ සම්මුති සත්‍යයේ හික්මීම ඇරුණාම ආරි සත්‍යය අඳුනා ගැනීම හෝ ආරි සත්‍යයේ හික්මීම නොවේ. ආරි සත්‍ය අනුගමනීය ප්‍රතිපදාව අහිමි වූ බුදු සමයක් තුළද අපි ඉන්නේ. එතකොට
එහෙම ඕන කෙනෙක් නැත්නම් එහෙම හිටියට ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමාජය තුළ වත්මනේ ක්‍රියාවට නැගිය යුතු ගෞතම බුදුන් වහන්සේගේ සසුන තුළ වළංගු යුතු උන්වහන්සේගේ දේශනා තුළින් තේරුම් ගත යුතු තවත් දෙයක් තිබෙන බව හොයන අය ඉන්නවා. නීතියේ ශික්ෂණය ඉක්මවා යමින් පව්පින් දෙකෙන් පවෙන් ඉවත් වීමේ ශික්ෂණය ඉක්මවා යමින් ඊටත් එහා සුපිරි ශික්ෂණයක් හොයන අය ඉන්නවා. මේ සූත්‍රය තුළ නැති වුණාට තව තියෙනවා. අන්න එයත් විද්‍යාමාන කරගන්න එක, ජීවමාන කරගන්න එක, අනුගමන ප්‍රතිපදාවකට ගන්න එක කාලෝචිතයි නේද? මේ කියපු කාරණාවලට අනුගමනය කරන්න ඔබට ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසමුප්පාදය මොනවාවත් දැනගන්න ඕන නෑ. හොඳයි නරකයි තේරුම් අරගෙන. නමුත් මේ තුල ලොතරැයි අදින්නට ටිකට්ටුව කැඩුවහම ටිකට්ටුව අතට දුන්නා වගේ මේකට අදාළ නම සහ ලිපිනේ අදාංගු කෑල්ල තමන් ගාව තියෙනවා. නැත්තම් හොයාගන්න බෑනේ. ඒ අනුව තමයි ජයග්‍රහණයට හම්බ වෙන්නේ. මේ කතත්ත අකතත්ත තුල දෙක තුල තියෙනවා නේද කෑල්ලක් ඉතුරු වෙන. දුක් විපාක දෙන කෑල්ල, සැප විපාක දෙන කෑල්ල. ඒක දුක් විපාක දෙන කෑල්ල සහ සැප විපාක දෙන කෑල්ල වුණාට එතනින් එහා පැත්තට ගත්තාම ඒක කර්ම විපාක දෙන කෑල්ල. දැන් තව කෑල්ලක් නැත්නම් තව කොටසක් තියෙනවා. ඔබ අතර ඉන්න අය අතරින් මේ තථාගතයන් වහන්සේ ගැන විශ්වාස කරලා යම් ආකාරයකට දුස්චරිතෙන් නිරත සුචරිතේ හිටියා නම් තථාගතයන් වහන්සේ විශ්වාස කරලා භව ගාමිත්‍ය සඳහා වගේම භව නිරෝධ ගාමිත්‍ය සඳහා මා කුමක් කළ යුතුද? බුදුවරු හෙළි කළ වදාළා වූ ජීවිතය තුළ තිබෙන්නා වූ ජීවිතෙන් එහා පැත්ත හෝ අනාගතයක නොව ජීවිතය තුළ තිබෙන්නා වූ ලෞකික සැනසීම ඉක්මවා යන්නා උත්තරීතර සැනසීමේ හිමිකරුවෙක් බවට පත්වෙනට මා කුමක් කළ යුතුද? අවධානය යොමු යුතු නොවේද? අන්න සදහම් ඉස්මතු වීමේ කාලෝචිත බව. මේ සුචරිතය දුස්චරිත තුළ සමාජ හැඩගැස්මේ කිසියම් ආකාරයේ සීමාවක් තියෙනවා. එතනින් එහාට ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල ලෞකිකයි. ලෞකික කිසිදු ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තරෙහි හිමි වෙන්නේ නැති බව තේරුම් ගන්නට තරම් ඔබ ඥානවන්ත නම් අන්න දැන් වෙතට පැමිණ ඇසුරු කොට එමත් තියෙනවනේ මේ සමහර සූත්‍රවල මා විසින් කුමක් කළ යුතුද කියලා අහන්න ඕන කියලා තියෙනවා, හොයන්න ඕන කියලා තියෙනවා. එතකොට අපට උත්තරයක් තියෙනවා. ඔබ මේ හොඳ නරක බෙදාගත්තේ ආත්ම දෘෂ්ටිය තුල. ඔබ පැවැත්මේ හිරකරුවෙක් වශයෙන් පැවැත්මේ පැත්ත හොඳ කරගත්ත ඇරුණාම බුදු සමයෙන් පෙන්වන නැවැත්මට මාර්ගය ඔබ හොයාගත්තේ නැහැ. බලන්න මේ ගාථාව කන්දානම් පටිපාටි ධාතු ආයතනායිච අබ්බොච්චින්නම් පවත්තමානම් සංසාරෝති පවිච්චති. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අකණ්ඩ පැවැත්ම සංසාරයයි. අකණ්ඩ පැවැත්මේ හොඳ දෙපැත්ත නේද ඔබ ඔය පාවිච්චි කළේ දැන්? හොඳ නරක දෙපැත්ත. පැවැත්මෙන් මිදිලා නැහැ. නමුත් පැවැත්මේ හොඳ නරක දෙකක් තුල. නමුත් නිර්වාණය විවරණය කරනු ලබන්නේ මේ පැවැත්ම කියලාද? ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම. පැවැත්මට අවශ්‍ය දේවල් කොට නැවැත්ම කළ හැකියයි ඔබ විශ්වාස කරන්නේද?
භවගාමිත්වයට අවශ්‍ය දේවල් කොට ඔබට භව නිරෝධගාමිත්වය ලැබේ අය ඔබ විශ්වාස කරන්නේද? නමුත් සුචරිතයෙන් බැහැර විය යුතු නැහැ. තවත් එහාට ගිය කාය වචී මනෝ යනුවෙන් පෙන්වන මේ සුගතිගාමී වෙන්න සුචරිතයට ඉක්මවා ගිය තවත් සුචරිතයක් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන. ඒ උපන් මිනිසා යමක් තේරෙන මිනිසා සදහම් ඉස්මතු වීට තේරුම් ගන්න තරම් වාසනාව ඇති මිනිසා. එවිට ඔබට මේ සුචරිතය සුර දුෂ්චරිතය තුළ භවගාමී වෙන හැටි, කායසබේදෝ පරම්මරණා වෙන හැටි මොනවා නිසාද වෙන්නේ? කාය නිසාද, වචන නිසාද, සිත නිසාද? කයෙන් වචන සිතින් මේ දේවල් කරන්න ගියාපුහම සසරට බැඳීම නම් වූ කරුණක් ඔස්සේ, භවගාමී නම් වූ බැඳීමක් ඔස්සේ අනාගතයක් සැකසෙන බැවින් දැනගත්තත් නැතත් විශ්වාස කළත් නැතත් පුහුදුන් සමාජයට මේ අනාගතය සැකසෙනවා. එහෙනම් කර්ම විපාක නම් වූ එකේ හොඳ එක තෝරාගත්තා වුණාට කර්ම විපාක නම් වූ මාර බන්ධනය තුල තමයි මේ ඉන්න කියන එක තේරෙන අයට ඊට එහාට පාරක් ඕනේ. තේරෙන්නේ නැත්නම් ඉතින් ඒ මාර බන්ධනයේ හොඳ එක තෝරාගත්තට කමකුත් නැහැ. මෙසේ වූයේ ඇයි? අන්න වචනේනවා. තථාගතප්පේ දස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචදිනෝ පටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ මනාව වාද කළ තව විනයක් තිබිලා තියෙනවා. ශික්ෂාපද විනය නෙමෙයි ධම්ම විනය. වැසී ගිය බැවින් අනුගමනීය ප්‍රතිපදාවක් නැහැ. එබැවින් මේ සුචරිත දුෂ්චරිත දෙක තමයි ආගම කියලා හිතන් ඉන්නේ. මේකත් කිසියම් ආකාරයක ආගමික ජීවිතයක් තමයි. නමුත් බුදු සමයෙන් පෙන්න ගැඹුරු ආගමික ජීවිතය නෙවෙයි. ඔබ කියන්නේ ඉතින් මල් පහන් පූජා කරන්න නම්, සුදු අඳින්න නම්, පන්සල් හදන්නේ නම්, කන්න පිංකම් පවත්වන්නේ නම්, බෝධි රෝපණය කරන්නේ නම්, දානෙ දෙන්නේ නම් ආගමික ජීවිතය කියලානේ. යම් අර්ථයක් බැලුවම පෘථග්ජන සමාජයට ඒක හරි. නමුත් මම දකින්නේ ආගමික ජීවිතය කියලා. ඕවා තුලම ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. පව තුලත් තියෙනවා, මේක තුලත් මිනිස්සුયો ගාව තියෙනවා. මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තරංකාරීත්වයෙන් දිනන්න ප්‍රථම තැන ගන්න. අනාගතයට ලබන්න. මට තේරෙන ආගමික ජීවිතේ නම් මිනිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව ජීවත් වීමයි. ඇඳුමක් ඕනේ දෙයකට? ඕනේ ඇඳුමක් ඇඳ හැකි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව ජීවත් වෙන ආගමික ජීවිතයක් තියෙනවා. තොරව ජීවත් වෙන්න නම් තොර කරගන්න මාර්ගය හොයන්න වෙනවා. අන්න එතකොට වචනයක් අපට එකතු වෙනවා ත්‍රිපිටකයෙන් තවදුරටත්. නිබ්බානං යනු ලෝභක්ඛයයි, දෝසක්ඛයයි, මෝහක්ඛයයි. මේ අපි පෙන්නපු මාර්ග දෙකේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නෑ නේද? ශ්‍රේ ප්‍රතිපදාව තවත් එකක්. අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී. ඔය වෙළඳපොලේ ලාභේ නෙමෙයි පෙන්වන්නේ. විපාක ලබන මග එකක්. ලාභූපනිසා ලැබීමට උපනිෂ්ඨ වෙන එක මගක්. නිවීමේ මග තවත් එකක් නේ. ඒක අතහැරීමේ මගනේ. එවමෙතන් අභිඤ්ඤාය බික්කු බුද්දස්ස ශාවකා. බුද්ධ ශ්‍රාවක භික්ෂු හෝ භික්ෂුණී උපාසක කවුරු හරි මෙන්න මේක නෝනින් දැනගත්තොත් තථාගතරු හෙළි කර වදාළා වූ තවත් අනුගමනීය සුපිරි සත්‍යක් තිබෙන බව, ඒ ඔබට අනුගමනය කළ හැකි බව තේරුම් ගත්තොත් ඔබ එවිට සම්මත තෙරුවන් තුළ ඉන්නා වූ පෘථග්ජන බුදු ශාවකෙක් වෙනුවට ආර්ය සත්‍ය තෙරුවන් තුළ ඉන්නා වූ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන බව. එතකොට මේ කල යුත්ත නකල යුත්ත එක පැත්තකට වෙලා තවත් කල යුත්තක් තිබෙන බව. කර්ම රැස් කිරීම නොකල යුත්ත සහ කර්මක් ක්ෂය කිරීම කල යුත්ත බවට තථාගතයන් වහන්සේ එලි කරලා තිබෙන බව. මම නෙමෙයි එහෙම කියන්නේ. අතිවික්කේ කම්මං අකන්නං අසුමං අකන්න අසුක්ක විපාකම්. අනේ තව කර්මයක් තියෙනවා.
කළුත් නැහැ සුදුත් නැහැ කළු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ කර්මක්ෂය කිරීමේ කර්මය. මේ බමුණට පෙන්වපු සුචරිත දුස්චරිත තුල කර්ම රැස් කිරීමේ කර්මය විනා කර්මක්ෂය කිරීමේ කර්මය නැහැ. ඒක අඩුවක් එහෙම නෙමෙයි බුදුන් වහන්සේගේ පුද්ගලයා අහපු නිසා එක කියන්නේ. නමුත් මට කාලෝචිත කරන්න ගන්න හිතුණා මේ සීමාවේ අපි ඉඳලා බෑ අද කියලා. ඊට එහා කොටස අපි හොයා ගන්න ඕන. ඕන අය සඳහා. අන්න එතකොට අපට බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් එකක් මේ සඳහා තෝරගන්න වෙනවා තේරුම් අරන් අනුගමනය කරන්න. බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් යනු පාරමිතා නොවේ බුද්ධකාරක ධර්ම නේවා. බුදුවරුන්ට දිගු කල් අනුගමනය කරන්න. ඒකත් අර ලෞකික තුල ක්‍රියාමාර්ගයක්. බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් යනු පංච උපාදානස්කන්ධෙන් මිදීම සඳහා පංච උපාදානස්කන්ධය තුල දේශනා කරන්නා වූ ත්‍රිලක්ෂණය. පංච උපාදානස්කන්ධයෙන් මිදීම සඳහා පංච උපාදානස්කන්ධය තුල නුන් බැලීම සඳහා දේශනා කරන්නා වූ චතුස්සත්‍ය. පංච උපාදානස්කන්ධයෙන් එහාට ආවෙත් නැති යන්නෙත් නැති ඒ තුල අවසන් කළ යුතු පටිච්චසමුප්පාදේ නිරෝධය. උපාදාන නොවි අවසන් වීමෙන් කළ යුතු කර්මක්ෂය කිරීමේ කර්මය. මේ මොහොතේදී යලි උපතක්කට හේතු ඉතුරු නොකොට සහමුලින් මිය යාම ලෝභ දේශ මොහේ සහමුලින් මිය යාම හෙවත් මරණ සති. ඔන්න මම ඔබට මේ කල යුත්ත නොකල යුත්ත වෙනුවට ආරි සත්‍ය තුළ කළ යුතු ප්‍රතිපදා ඔක්කොම කරන්න ඕනේ එකකින් කල යුත්ත තෝරාගන්න. මේ හැම එකකින්ම අපි මේක එලි කරලා තියෙනවා. සවන් දුන්න අය දන්නවා ඇති. මට මතක් වෙන කාරණයකින් හිතෙන කාරණයකින් ගනිමු. ඔන්න මම මෙහෙම දකිනවා. පැවිද්දේ සිටියේදී සහ ඊට පෙර අවංග ලුස්සවට සහභාගී වුණාම ගිහි අනුශාසනාවල මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා කියනවා. ඒකෙන් කියන්නේ මේ පරලෝ යන්න සිදු වෙන බැවින් පව් කරන්න එපා කියන එකෙන් කියන්නේ මැරෙනවා කියන එකේ තේරුම. එහෙම නැත්නම් මට අහන්න හම්බ වෙනවා. මේ හිටියට කවදා හරි දවසක මැරෙනවා. ඒ ගැන සිහි කරන්න ඒක මරණ සති. කවදා හරි දවසක මැරෙනවා අද ඒක හිත කල්පනා කරලා මරණයට බය වෙන්න හරි පවු නොකර ඉන්න වෙන්නේ නැති. හැබැයි එහෙම හිතුවයි කියලා මැරෙන එක නතර වෙන්නෙත් නැහැ. එහෙම හිතුවයි කියලා මරණ සති බික්කවේ භාවේත අමතෝගද අමත පරියෝසානං බුද්ධ වචනේ සාක්ෂාත් වෙන්නෙත් නැහැ. ඔනොහොමයි මම මේ බුද්ධ වචන වල අරුත අපි දකින්නට වඩා ගැඹුරින් තිබෙනවායි කියලා දකින්නේ. වැඩ වෙන මොකුත් තෝර නැහැ මරණ සතියම භාවිතා කරන්නේ නම් නිවනට බැසගත්තේ වෙයි නිවන් කෙලවරකට ඇත්තේ වෙයි ඒ බුද්ධ දේශනාව. එහෙනම් මම කවදා හරි මහලු වෙනවා කවදා හරි මැරෙනවා කියලා හිත ඉන්න එක නෙවෙයි. ඒ අපි කතා කරන්නේ කයස බෙදෝ පරම්මරණ එක මරණයක්. තථාගතයන් වහන්සේ ඊට වඩා මෙහාට අරන් ඇවිදින් ජීවිතේ වර්තමාන මොහොත තුල ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ උපදින අරමුණු තුළ හට ගැනීමක් සහ මරණයක්. හට ගැනීමක් සහ හේතු ඉතුරු කොට මරණයක්. හට ගැනීමක් සහ හේතු ඉතුරු නොකර මරණයක් කියන දෙකක් සිදු වෙන බව. ඒ දෙකට වෙනම ඉරණම් දෙකක් බව තථාගතවරු පැහැදිලි කරලා තිබෙනවා. ඒ පිළිබඳ අර්ථකථනය මම හොයාගන්නේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡාවක යෙදෙනවා. විවිධ ආබාධ යටතේ දවල් හෝ රාත්‍රී යම් මොහොතක ජීවිතේ අනතුරක් තියෙනවා. අදට වඩා එදා මරණයටපත් වෙන්න පුළුවනි.
මරණයට පත්වෙනකොට කිසියම් අකුසලයක් තිබුණොත් ඒකෙන් හමුවෙන ඉරණම භයානකයි. මරණය නෙමෙයි බලන්නේ. ඒ වෙලාවට අකුසලයක් තිබිලා આવොත් ඒක ඔහුගේ ඉරණම වෙනස් කරනවා. මෙන්න මේ ජීවිතෙන් සමුගන්න වෙලාවට ප්‍රතිසන්දිය ලබා දෙන්නා වූ අකුසලයක් නොවෙන්නට වඩන්න ඕන එකක් මරණ සති කියලා කියන්නේ. ඒ සූත්‍රයට අනුව. දැන් ඔබ හිතන්න ජීවිත අවසානයේ මැරෙනවා ඒක වඩන්න පුළුවන්ද කියලා දැන් අපි කල්පනා කරනවා කවදා හරි එක මොහොතකනේ ඔක සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට සිහි කල්පනාවක් නැහැ. ඕවිට. එනිසා බුදුවරු මේ ආර්ය සත්‍යයට එලි කළ අර්ථය අපි අපේ සම්මතාර්ථයට අරගෙන නොමග ගියාට බුදුවරු වැරදිකාරයෙක් නෙමෙයි. අර වචනෙට මම ගරු කරනවා විශ්වාස කරනවා. මරණ සති බික්කවේ භාවේත මහණනි මරණ සතිය භාවිතා කරන්න. තව ඔකට අහංගෝ පාටිභාගෝ කියලාත් කියයි. මම ඔබට අප වෙනවා කියලාත් කියයි. උන් වදාරයි උන්වහන්සේ. එය නිවනට බැසගත්තේ වේ නිවන් කළෝ. එතකොට මරණ සතියත් හරි එක නිවනට බැසගත්ත නිවන් කෙලවරකට ඇති දෙයක්. ඔබ දන්නේ එක නෙමෙයි. බුදුන් වහන්සේ වදාළ එක. මෙතනදී සංකේතවත් කරන්නේ මොන මරණයක්ද? මෙතනදී සංකේතවත් කරන්නේ ඔබේ මරණය නොවේයි. මෙතනින් සංකේතවත් කරන්නේ යලිත් දුක් දෙන්නට සිතට එන්නට නොසැඟවි දුකට හේතු රැස් නොවි ඔබ තුළින් ලෝභයේ දේශේ මෝහයේ මිය යාම. අර පෙන්වන්නේ අකුසල් තිබුණොත් ප්‍රතිසන්දි ලබන්නේ කියලා. එහෙනම් ලෝභයේ දේශේ මොහේ මරන්න සති පාවිච්චි කරන්නේ කොහොමද? එහෙමයි අපි එතෙන් එන්නේ. එවිට ඔබට මේ මට්ටමින් දකින්න බෑ. ස්කන්ධ පංචකයෙන් පංචකයට සිදුවෙන්නා වූ ජාත සහ මරණ, හට ගැනීම සහ මරණය තේරුම් ගන්න වෙනවා. මේ මරණයේදී මරණයට පත් වුණාට නැසුණට අනාගත ඵල උපදින්න හේතු තබා මරණයක් ඔබ තුළ සිදුවෙමින් පවතින බව. ඔබ දන්නේ නැති වුණාට බුදුරු ඒක අවශේෂ නිරෝධය වශයෙන් හෙළි කරන බව ඔබට බණ අහනකොට දැක ගන්න ලැබේවි. අවශේෂ නිරෝධය මරණ සතිය නෙමෙයි පමාද සතිය. අවශේෂ පදේම කියනවා අවශේෂය. අනාගත ඵලයකට හේතු තබා අවසන් වීම. අර බමුණට වදාළ එකේ නොකල යුත්ත නොකිරීමෙන් කල යුත්ත කිරීමෙන් නැත්නම් කල යුත්ත නොකිරීමෙන් නොකල යුත්ත කිරීමෙන් සුගතිගාමී වෙනවා. නොකල යුත්ත කිරීමෙන් කල යුත්ත නොකිරීමෙන් කල යුත්ත කිරීමෙන් නොකල යුත්ත නොකිරීමෙන් සුගතිගාමී වෙනවා. මෙන්න මේ කල යුත්ත නොකල යුත්ත දෙකේ කිරීමේදී අර අවශේෂ නිරෝධය නම් වූ උගුලට අහු වෙන එක පෘථග්ජන පුද්ගලයාට වළක්වන්න බෑ. එනිසා මේ ආර්ය පුද්ගලයන් සඳහා අනුගමනීය වෙනත් පිළිවෙතක් මේකේ තිබෙනවා. ඔබට මේ ඇඳුම් මාරු වෙනකොට ඔබ ආර්ය පුද්ගලයෙක් වෙන්න ඕන නේද? මේ ආර්ය පුද්ගලයන්ගේ උරුමය හිමිකම් කියන්නේ. ඒක බුදුන් වහන්සේ අනිත් අයට දෙන්නේ නැහැ. ආත්මාර්ථකාමීව නෙවෙයි. ඒක උරුමයක් නැහැ. ආර්ය භූමියට හිමි ප්‍රතිඵලය ආර්ය භූමියට ඇවිදින් උරුම කරනවා වරුණාම අනාර්ය භූමියට ඒක දෙන්න කැමති නැහැ. අන්න එතකොට මිනිසාට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝ ධර්මතා නොව ඒවත් සමග ඇලීමෙන් ගැටීමෙන් චිත්තාභ්‍යන්තරේ කැළතෙන කැළඹෙන රැස් වෙන දුක්ඛ මූලයන් හේවත් ලෝභ දේශ මොහ මූලයන් බව. ඒවා ජීවත් වීමට අවශ්‍ය නැති බව. ඒවා නිසා ජීවිතය දුක් වෙන බව සහ ඒවා ඉවත් කරගත හැකින ජීවත් විය හැකි බව. බුදුවරුන් පැහැදිලි කරන දෙයක්. මේ සඳහා ඔබට වැටහෙන්න ඕන කාරණයක් තමයි මේ මගතේ වැටහෙන්නට මත්තෙන් ඔබට දුක් ගෙනත් දෙන්නා වූ බාහිර සාධක වෙනුවට බාහිර සාධක නිසා ඔබට දුක් ගෙනත් දෙන්නා වූ නිදන්ගත අතීතයකට හිමිකම් කියන බව.
නිදන් කරගත් අතීතයකට හිමිකම් කියන බව. ඒ මල අතීතයක් බව. නමුත් මේ මල අතීතයේ පණ ඇවිදින් ඔබට බද දෙන බව. තේරුම් ගන්න තරම් ඔබ ධර්මශ්‍රවණය ඔස්සේ ඉදිරියට එන්න ඕන. හොඳට දකින්න ඕන ඔබ වර්තමාන මොහොතේ යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නම් ඒ අද එකක් නව පරණ එකක් එතෙන්ට ඇවිදින් කියලා. පුරාණයක් වළඳනවා. මල දෙයක්කට පණ දීලා. වරද ඔතනින් නතර වෙන්නේ අනාගතයකුත් හදලා දෙනවා මේකෙන්. එහෙනම් මේ ඥානස්සෝනි බමුණට පැහැදිලි කරපු එකේ පෙන්වන්නේ බුදුන් වහන්සේ සතර හදන පාර හොඳ නරක දෙපැත්තට. ඊට එයා ඉක්මවා යමින් අපි දකින්න ඕන සතර හදන පාර නෙමේ සතර ගනුදෙනු නිම වෙන පාර. මේ ඉගැන්වීම තුළ අවශේෂ නිරෝධයේ දෙපැත්තක් පෙන්වන්නේ. මේ ඉගැන්වීම තුළ නිරවශේෂ නිරෝධය පෙන්වන්නේ නැහැ. මේ සූත්‍රයේ පෙන්වන සීමා ඉක්මවාගෙන අපි එන්න ඕන නිරවශේෂ නිරෝධය අපි කරගන්නේ කොහොමද කියලා හොයන්න. එතකොට ජීවිත අවසානයේ මරණය දිහා ඉඳලා බලන් ඉඳලා බෑ. දැන් සිදුවෙන මරණයට මුහුණ දෙමින් දැන් සිදුවෙන මරණය අනාගත ඵලයක් උපදවන්නේ නැතිව ඉතුරු නොකර මරණයට පත් කරගන්න තැනට අපි දියුණු කරගත්ත නුවණකින් ඒ පාලනය කරන්න ඕන. ඒකට තිබෙනවා ලස්සන ගාථාවක්. ඒකට නියමිත දිනයක් තිබෙනවා පැහැදිලි කරන්න. එදාට ඒක ඔබට දැනගන්න ලැබේවි. නමුත් මෙන්න මේ පද දෙක විග්‍රහ කරන තථාගතයන් වහන්සේ ඔබේ ජීවිතයට විහරණ දෙකක් දෙනවා. විහරණ කියන්නේ වාසය කිරීම. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සතර හදමින් කරන විහරණය පමාද විහරණයයි. විහරණේ වාසය කිරීම. සසරක් හදන ගමන් මගේ යනකොට පමාද විහරණයයි. අභාග්‍යික අවාසනාවන්ත බවක තරම සම්බුදු සසුන සතර හදන පමාද විහරණයක් තුළ විවරණය කිරීම බහුතර සමාජයක් විසින් පිළිගත්ත සත්‍යයක් බවට පත් වෙලා එයින් පිට මගක් දකින්න නැති අන්ධයින් බවට පත් වෙලා කලක් ගත වුණා. ඒ මගට ආයිබුවන් කියන්න. ඒ වසා දැමූ මගට ආයිබුවන් කියන්න. මේ මග අනුගමනය කළොත් විවරණ දෙයක් වෙනම විවර වෙලා අනුගමනය කරනවා නෙවෙයි. අනුගමනය කිරීමෙන් විවර වෙනවා. විවෘත වෙනවා. එනම් මා දකින්නේ මේ ගත වුණ සසුන තුළ අනාගත බුදුන් වහන්සේ වෙත නිවන් ප්‍රාර්ථනා කරමින් යන පවෙන් බැහැර වී පින් කරන බුදු සසුන තුළ භවගාමී ප්‍රතිපදාවක් කරුණාම භව නිරෝධගාමී ප්‍රතිපදාවක් පෙළ දහම සසර දුකින් මිදීමට අවශ්‍ය පෙළ දහම විවර වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හරි ලස්සනට මිනිසාගේ චිත්තසංතානය තුළ ඇස තුළ කන තුළ නාසය තුළ භවගාමී පෙළ දහම විවරණය කරනවා ලස්සනට. මේ පොත්වල එක තිබෙනවා. ඒ ඔබේ අවබෝධය බවට පත් කරගත්තාම ඔබට භවගාමී පෙළ දහම වැටහෙනවා. ඔය පව් කළොත් අපාය යනවා පින් කළොත් දිව්‍ය ලෝක යනවා කියන නොගැඹුරු අර්ථ එනෙමි ඊට වඩා එහායි. ඒ පෙළ දහමට අහු වෙලා ඉන්න බව තේරුණා නම් ඒක උගුලක්. තථාගතයන් වහන්සේ අනිත් පෙළ දහමත් පෙන්නනවා. අන්න පෙළ දහම දනීද? පෙළ දහම වටහා ගනීද? පෙළ දහම අනුගමනය කරයිද? පෙළ දහම විමර්ශනය කොට බලයිද? පෙළ දහමේ යාම තුළ තවත් ප්‍රතිඵලයක් හමු වෙනවා. ඒ ප්‍රතිඵලය ලෞකික නැහැ. ඒ ප්‍රතිඵලය උත්තරීතරයි. අහිමි වෙන්නෙත් නැහැ. ඊට එහා මිනිසාට ආයතු දුරකුත් නැහැ. ඊට මෙහා නතර වෙලා වැඩකුත් නැහැ.
මේ දේවල් තේරුම් නොගන්න බුද්ධෝත්පාදයක උපදින මිනිස්කම කුමටද? බොහෝ ගමනක් ඇවිදින් බුද්ධෝත්පාදය තුළ මිනිසත් බව ලැබී සදහම් අසන්ට ලැබෙන්නේ කනට ඔය අනුගමනීය ප්‍රතිපදාව තුළින් මේ සසර භව බන්ධනයේ බැඳී ඇවිදින්ට නෙවෙයි. ඒක ස්වභාවයෙන්ම සත්වයා භව බන්ධනයෙන් භවගාමී. බුදුරු පහළ නොවන තාක්කල්. බුදුවරු පහළ වී එලි කරන්නේ භවගාමී ප්‍රතිපදාවක් නෙවෙයි. බුදුවරුන්ගේ විශේෂ හෙළි කිරීම භව නිරෝධගාමීත්වය. එහෙනම් මේ දෙකට හිර වෙලා ඉන්නේ නැතිව මේ දෙකේ හොඳ පැත්ත අතහරින්න ඕනෙත් නෑ. තව එහාට අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙනවා. අපි මේ පැහැදිලි කරන දහම් පෙළවල අගට එනකොට අපි ඔක විවිධ ක්‍රම වලින් පැහැදිලි කරනවා. සසර හදන හැටි වෙනුවට සසර නිම කරන හැටි, සසර කඩන හැටි, සසර ගමන නිමා කරන හැටි. ඒ නිමායිම පාළු තැනකට යාමක්, හිස් තැනකට යාමක්, ඔබ අවසන් වීමක් එහෙම නෙමෙයි. ඒ දුක අවසන් වීම පමණයි. දැන් කාලෝචිතයිනේ. යමෙකුගේ ඇස් ඇරෙන්න ඕන අපි භවගාමී ප්‍රතිපදාවේ නරක එක තෝරන අතහැරිලා හොඳ එක තෝරගත්තට අපිට ඊට අදාළ සැප විපාකේ ඇරුණාම බුදු සමයෙන් සඳහන් ආර්ය සත්‍ය දුක් විපාකයෙන් නිදහසක් නැහැ කියලා. එතකොට හොයන්න හිතෙනවා. ඒක හොයාගෙන තමයි ආවේ. කාමරූප භවත්‍රයේ සැරිසරමින් විවිධ පරිේශන පවත්වමින් බුදුවරු ලෝට හෙළි කළා උදේ මතුවෙන තැනට එන්නේ ඕක හොයාගෙන ඒක තේරුම් අරගෙන ඒක තමයි බුදුවරු විසින් අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති කියන්නේ. ඒ නූපන් මග බුදුවරු එලි කර බැවින් අපට හමු වුණාම අපටත් ඒ මග යන්න පුළුවනි. අනුගාමිකයෝ. අන්න ඔබට ඔබේ සුචරිතවාදී අදහස් වලදාන්න වෙන්නේ නැහැ. ඒ ක්‍රියාකාරම අත්හිටවන්න වෙන්නේ නැහැ. ඔබගේ චින්තනය පොඩ්ඩක් වෙනස් ආකාරයකට දකින්න පුරුදු වෙනවා. ඒ චින්තනය විසින් ඔබට ඔබ නොසිතූ නොපැතු ඔබ සිතින් පැතු ලෞකිකයයි සම්මත සැපට ඉක්මවා යන අගමුල කතා කරන්න බැලි, හොඳ නරක කතා කරන්න බැරි, ආරම්භයේ නිමාව කතා කරන්න බැරි. ඒක අසංකත කියලා. ඒ අසංකත පදේ යොදන්නේ අර වචන යොදන්න බැරි නිසා. ඔබට හිමි නිදහනය. ඔබට උත්සාහ කර ගෞතම සසුන තුළ මේ නිදහනේ හිමිකරුවා බවට පත් වෙන්න පුළුවන්. එය නේද කාලෝචිත. ඒ අර පෙන්නපු මගේ දේ මම් දෙකේ නැති බව තේරුම් ගැනීම නේද කාලෝචිත. අනතුරු අනුගමනී ආර්ය ප්‍රතිපදාවකට පැමිණිය යුතු බව නේද කාලෝචිත දේශනාව. ඒ වටහා ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ වාද්දුවේ පදිංචි RADBS ජයවර්ධන මහතා සහ එම මහත්මියත් ටිලාන් ජයවර්ධන පුතුණුවන් හා ඔමාලී ජයවර්ධන දියණියත් විසිනි. ඔක්තෝබර් මාස 29 වන දිනට යෙදෙන 69 වන වියටපත් RADBS ජයවර්ධන මහතාට සහ නොවැම්බර් මාස 1 වෙනි දිනට යෙදෙන 36 වෙනි වියටපත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වර්ණ ජයවර්ධන පුතණුවන්ටත් 3 වන ජන්මදිනයේ යෙදෙන ආර්යා අභිමානී මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග සුබ උපන් දිනයක් සමග දීර්ඝායු සම්පන්නිය ලැබේවා. එමෙන්ම ජයවර්ධන මහතාගේ දරුපවලේ සියලු දෙනාට ඔවුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට විදීමට සහ නිදුක් නිරෝගී දිවියකට ආශිර්වාදයක් ලැබේවා. ජයවර්ධන මහතාගේ පරලෝසෙපත් දෙමව්පියන් වන RAD ජේම්ස් ජයවර්ධන පියාණන්ටත් ගමගේ මේරි පෙරේරා මෑණියන්ටත් ජයවර්ධන මහත්මියගේ පරලෝසෙපත් සීඩින් ප්‍රනාන්දු පියාණන්ටත් කේ සොපී ප්‍රනාන්දු මෑණියන්ටත් උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී මට හැකි ස්ථානයක සිටී නම් පින් බලෙන් ජීවිතය සුවපත් වී මතු භවයක සදහම් වැටෙහි සතර දුක් කෙලවර වේවායි පතමු. දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වන සිළු ඥාති මිත්‍රාදීන් ගුරුවරු ගුරුරියන්ටත් පුණ්‍යානුමෝදනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට උතුම් ධර්ම දාන කුසල බලයෙන් චතුස්සත්‍ය අවබෝධ වී සසර කෙටි කර ගැනීමට නිම කර ගැනීමට හේතු වේවා.
සිළු රණවිරුවන්ටත් සුවවිරුවන්ටත් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්ම දානය සම්බන්ධ සියලු දෙනාගේ ධර්මාවබෝධය වැඩි දියුණු වේවා. දැනට ලෝකේ පුරා පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සියලු දෙනාට දුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උපන් දින සමරන අයට සුබ උපන් දිනයක් වේවා. ධර්ම ශ්‍රවණය කළ සහ අනුග්‍රහක බෞතුන් හැමට අපි මේ පෙන්නපු සීමිත මං දෙක ඉක්මවා යමින් ඊට එහාට මං පෙතක් විවර කරගෙන කාලෝචිත අනුගමනීය ප්‍රතිපදාවට එන්නට මෙම ධර්ම දානමේ ආනිසංසය හේතු වේවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං